අයිබෝවන් අද 2022 අගෝස්තු 1 අද ජීයක උරුහුණ බේසික් මයික්‍රෝ ඉකොනොමික් තියරි අපේ નિયમિત පන්ති දිනේ අපි මේ වෙද්දී බේසික් මයික්‍රෝ ඉකොනොමික් තියරි समस्त विषय निर्देशों में අවසන් කළා ඉන්නේ සිද්ධාන්ත කොටස අවසන් කළා ඉන්නේ අපි පාස් පිට සාකච්ඡා කරමින් තමයි නිරත වෙන්නේ මෙන්න කලින් පන්තියේදී අපි නතර කරේ කිසියම් ප්‍රශ්නයක දෙවෙනි කොටස පළවෙනි කොටස අපි සාකච්ඡා කරේ ඉල්ලුම් නීතිය හා සැපයුම් නීතිය පැහැදිලි කිරීමට යොදාගත හැකි න්‍යායාත්මක ප්‍රවේශයන් පැහැදිලි කරන්න අපි ඒක සාකච්ඡා කරා දෙවෙනි කොටස ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා හඳුන්වා දෙන්න. ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා හඳුන්වා දෙන්න. ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා තුනක් තියෙනවා. අපි කලින් ප්‍රශ්න එකක් සාකච්ඡා කරා. ඒ නිසා මම මෙතන උත්තරේ විතරක් දෙනවා. පළවෙනි එක පිළිතුර පළවෙනි එක වත්කම් ප්‍රදර්ශන බාණ සභා ඇති ඉල්ලුම. වත්කම් ප්‍රදර්ශන බාණ සභා ඇති ඉල්ලුම. වරන් තුලියන්න වෙබ්ලින් ගුඩ්ස් VEBLEN වෙබ්ලින් ගුඩ්ස් GWODS වෙබ්ලින් කියලා ආර්ථික විද්‍යාඥයෙක් තමයි මේක හොයාගත්තේ. ඒ අර්ථය ලියන්න පැහැදිලි කරන්න කිව්ව නිසා මිනිසුන් ඇතැම් භාණ්ඩ ඉල්ලුම් කරන්නේ ඉන් තම අවශ්‍යතා ඉටු කර ගන්නවට වඩා තම වත්කම් සමාජයට ප්‍රදර්ශනය කිරීමේ අරමුණේ එහිදී මිලෙන් වැඩි භාණ්ඩ වැඩියෙන් ඉල්ලුම් කරති. නිදසුන් ලියන්න පුළුවන් වටනා සරණාභරණ හැබැයි හැම වෙලාවටම නෙවෙයි. ඒ අවස්ථාව අනුව වටනා සරණාභරණ වටිනා රත් වාහන ගෘහ භාණ්ඩ දැක්විය හැකියි. ඒ අවශ්‍යයි මිනිසුන්ට. නමුත් අනවශ්‍ය අවස්ථාවේ භාවිතා කරනවා නම් දෙක වත්කම් ප්‍රදර්ශන භාණ්ඩ. අපි කලිනුත් කතා කරා. ඔය ඩැන්ඩි ගුඩ්ස් කියලා කියන්නේ ඩැන්ඩි ගුඩ්ස් කියලා කියන්නේ වත්කම් ප්‍රදර්ශන භාණ්ඩ. දෙවෙනි එක භාණ්ඩයේ මිලෙන් ගුණත්වය හඳුනා ගැනීමට දරන උත්සාහයන්ෙහිදී මිලෙන් වැඩි භාණ්ඩ ගුණත්වයෙන් වැඩියයි සිතා වැඩියෙන් ඉල්ලුම් කිරීම. මිලෙන් වැඩි භාණ්ඩ ගුණත්වයෙන් වැඩියයි සිතා වැඩියෙන් ඉල්ලුම් කිරීම. ඒක ඉල්ලුම් නීතියට පටහැනි. ඉල්ලුම් නීතියේදී මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්න ඕන. මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්න ඕන. මේක මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඊළඟ එක given භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම. ඒ අර්ථය ලියන්න given භාණ්ඩය අනුව ආර්ථික විද්‍යාඥ ගිපන් විසින් හඳුන්වා දෙන ලද
මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධතාවයක් පවතින මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධතාවයක් පවතින භාණ්ඩ වේ. නමුත් given භාණ්ඩයක් වීම සඳහා එම අනුලෝම සම්බන්ධතාවයට අමතරව පහත කොන්දේසි දෙක ද ඉටු වී යුතුය. පොඩි කැලලක් කොන්දේසි දෙක ලියන්න. නැත්නම් අණු අංක 1. given භාණ්ඩ ඒ කියන්නේ given භාණ්ඩ පළවෙනි කැලල බාල භාණ්ඩයක් වීම. අනිවාර්යෙන් given භාණ්ඩ බාල භාණ්ඩයක් වෙනවා. ආදායම ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා. මේ මම කියන දේ පැහැදිලි නැත්නම් බලන්න අපි අදාළ සිද්ධාන්ත කතා කරපු තැන බාල භාණ්ඩයක් වෙනවා. දෙවන ලක්ෂණය given භාණ්ඩ වල පාරිභෝගික ආදායමින් වැඩි ප්‍රතිශතයක් වැයවීම. පාරිභෝගික ආදායමින් වැඩි ප්‍රතිශතයක් වැයවීම. පාරිභෝගික ආදායමින් වැඩි ප්‍රතිශතයක් වැයවීම. තුන්වෙනි කොටස ප්‍රශ්නේ තුන්වෙනි කොටස පාරිභෝගික අතිරික්ත යන්නේ කවරක් අදහස් වේද? පාරිභෝගික අතිරික්ත යන්නේ කවරක් අදහස් වේද? පාරිභෝගික අතිරික්ත යන්නේ කවරක් අදහස් වේද? පාරිභෝගික අතිරික්තය කියලා කියන්නේ අපිට ඔක පැහැදිලි කරන්න පුළුවන් මෙන්න මේ ආකාශය. පාරිභෝගික අතිරික්තය යන්නේ කවරක් අදහස් වේද? කිසියම් භාණ්ඩ හා සේවා ප්‍රමාණය සඳහා පාරිභෝගිකයා ගෙවීමට සූදානම් මිලත් සැබෑ ලෙස ගෙවන මිලත් අතර වෙනස අපි කියනවා පාරිභෝගික අතිරික්තය කියලා. අපි භාණ්ඩයක් දැක්ක හැටියේ අපි ඒ භාණ්ඩය අපි හිතමු ෂර්ට් එකක් කියලා. ෂර්ට් එක ෂෝකේස් එකේ හෝ කුමන හෝ පෙරසලක දැක්ක හැටියේ අපි හිතනවා මට මේක රුපියල් 1000කදී ගන්න පුළුවන්ද කියලා. ගිහිල්ලා බලනකොට මිල අහලා බලනකොට 800යි. ඇත්තෙන් මම 1000ක් ගෙවන්න සූදානම්. මානසිකව ගෙවන්න සූදානම් 1000. ඒ ගෙවන්න සූදානම් වුණාට මිල 800යි. ආන්න මට ඇති වෙන අර මානසික සතුට රුපියල් 200ක් කියනවා පාරිභෝගික අතිරික්තය කියලා. වෙළඳපොළ සමතුලිතයක් ගත්තොත් වෙළඳපොළ සමතුලිතයේදී පාරිභෝගික අතිරික්තය කියලා කියන්නේ මෙන්න මේ කොටස. මේ ප්‍රමාණය, මේ මිල, මේ ඉල්ලුම් ප්‍රමාණය, මේ සැපයුම් ප්‍රමාණය, මේ සමතුලිත මිල, මේ සමතුලිත ප්‍රමාණය. මෙන්න මේ ප්‍රමාණය සඳහා අපි මෙච්චර ගෙවන්න සූදානම්. නමුත් ගෙවන්නේ මෙච්චර. මේ ටික මොකද්ද? පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තය. ඔය පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තය ගන්න තව සූත්‍රයක් තියෙනවා. පාරිභෝගික අතිරික්තය සමානයි මෙන්න මේ ට්‍රිපීසියම මෙන්න මේ ඔක්කොම මේ ප්‍රමාණය සඳහා අපි ගෙවන්න සූදානම් මිල තමයි මේ පෙන්නන්නේ. මේ ප්‍රමාණය සඳහා අපි ගෙවන්න සූදානම් මිල තමයි මේ ප්‍රමාණයට නම් මේ ඉල්ලුමක් වෙන්න මේ ප්‍රමාණය මිල මේ ප්‍රමාණයට නම් මෙන්න මේ මිල මේ ප්‍රමාණයට නම් මේ මම ඇඟිල්ල තියපු තැන මේ ප්‍රමාණයට නම් මේ මිල ඇත්තේ මේ ප්‍රමාණයට නම් මෙච්චර ගෙවන්න සූදානම් මේ සමාන්තර පාත් දෙකක් සහිත මේ චතුරස්‍රයක් කියන ට්‍රිපීසියම
ඒකේ වර්ගඵලයට අපි කියන්නේ මුළු උපයෝගිතාව. මුළු උපයෝගිතාවය. නමුත් අපි ගෙවන්නේ මේ මිල ගානේ මෙච්චර ප්‍රමාණයක්. මේ මිල මේ ප්‍රමාණය වැඩි කරාම අපට යන වියදම වෙනවා. පාරිභෝගික පැහැදම නිෂ්පාදක ණය භාරය. එනම් මුළු උපයෝගිතාවෙන් පාරිභෝගික පැහැදම අඩු කරාම අපට එනවා පාරිභෝගික අතිරික්තය. ඔක තමයි විස්තර කරන්න ඕනේ. වෙළඳපොළ සමතුලිත තත්ත්වයක් තුළ තමයි විස්තර කරන්න. එහෙනම් ලියන්න උත්තරේ මෙහෙම. කිසියම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් සඳහා පාරිභෝගිකින් ගෙවීමට සූදානම් මුදලත් වරන් ඇතුලේ මුළු උපයෝගිතාව සැබෑ ලෙස පාරිභෝගිකයා ගෙවන මුදලත් සැබෑ ලෙස පාරිභෝගිකින් ගෙවන මුදලත් වරන් ඇතුලේ පාරිභෝගික පැහැදම අතර වෙනස පාරිභෝගික අතිරික්ත ලෙස හඳුන්වයි. එය පහත ප්‍රස්ථාර සටහනින්ද පැහැදිලි කළ හැක. මේක අදින්න px qx ප්‍රමාණය ඉල්ලුම් වක්‍රයේදී සැපයුම් වක්‍රයේ සමතුලිතය p1 ප්‍රමාණය q1 මේ ටික අඳුරු කරලා පාරිභෝගික අතිරික්තය කියලා ලියන්න. යටින් සූත්‍රය ලියා ගන්න. පාරිභෝගික අතිරික්තය සමානයි මුළු උපයෝගිතාව අඩු කිරීම පාරිභෝගික පැහැදම. පාරිභෝගික අතිරික්තය සමානයි මුළු උපයෝගිතාවය අඩු කිරීම ලකුණ පාරිභෝගික පැහැදම. පාරිභෝගික වියදම කියන්නේ. ඒ ප්‍රශ්නේත් හරි. ඊළඟ ප්‍රශ්නේ 2007 පේපරේ ප්‍රශ්නයක් තමයි අපි කතා කරන්නේ. ඊළඟ ප්‍රශ්නේ ඇත්තෙම අවුරුදු ගානක ජීවිතවලට අහලා තිබුණා. හැබැයි සමහර ගණන් වල බදු හැටියට අහලා තියෙන්නේ සමහර ඒවායි සහන ආධාර හැටියට අහලා තියෙන්නේ. එතනින් අපිට තහවුරු වෙනවා එකම ප්‍රශ්න තමයි මේ හැම අවුරුද්දකම අහන්නේ. මේ ප්‍රශ්නේ ලියාගමු ඉස්සෙල්ලා. ලියාගෙන කොටස් තුන හදමු. ඊළඟ අංකේ ලියන්න මට මතක හැටියට 10 හෝ 12 ලියන්න ප්‍රශ්නේ. සමහර විට මේක බදු ගලපලා අපි වෙන අවුරුද්දක එකක් කතා කරා. එක්තරා තරංකාරී වෙළඳපොළක් සඳහා අදාළ ඉල්ලුම් හා සැපයුම් සමීකරණ පහක් දැක්කේ. QD සමානයි 303 QS සමානයි ක්‍රීඩ 30 යටින් මෙහෙම කියලා තියෙනවා. මෙම භාණ්ඩයේ නිෂ්පාදනය ධෛර්යමත් කිරීම සඳහා ඒකයකට රුපියල් 15ක් වන
නිස්පාදන සහනාධාරයක් ලබා දෙනවායයි සිතන්න. නිස්පාදන සහනාධාරයක් ලබා දෙනවායයි සිතන්න. පහත දෑ ගණනය කරන්න. පහත දෑ ගණනය කරන්න. අයන්න. සහනාධාරයට පෙර සමතුලිත මිල හා ප්‍රමාණය. සහනාධාරයට පෙර සමතුලිත මිල හා ප්‍රමාණය. ආයන්න. සහනාධාරය ලබා දුන් පසුව වෙළඳපොළ සමතුලිත මිල හා ප්‍රමාණය. සහනාධාරය ලබා දුන් පසුව වෙළඳපොළ සමතුලිත මිල හා ප්‍රමාණය. ඇයන්න. සහනාධාරයේ ප්‍රතිලාභ පාරිභෝගික හා නිෂ්පාදක අතර බෙදී යන ආකාරය. පාරිභෝගික හා නිෂ්පාදක අතර බෙදී යන ආකාරය. පළවෙනි කොටස මේවා කලින් මම අවුරුද්දකට ගණන් කරලා හැදුවා වගේ මතකයි. අයන්න. QD සමානයි QS 300 ඍණ 3යි P සමානයි ඍණ 30 දාන 2යි P 330යි මේක මේ පැත්තට එනකොට ඍණ 30 මේ පැත්තට යද්දි 5යි P P කියන්නේ 5න් බෙදුවම 66යි P සමානයි 66 නම් Q වගේ සමතුලිත ප්‍රමාණය කියන්නේ QD සිතේට ආදේශ කරනවා 300 ඍණ 3යි P 300 ඍණ 3යි 66යි 66 ඉව 3ක් 198යි 300න් 198ක් අඩු කරාම 102යි 102යි හදාගන්න 102යි පළවෙනි කොටස හරි ආයතන තියෙන්නේ සහනාධාරයෙන් පසු සමතුලිත මිල හා ප්‍රමාණය. අපි දන්නවා සහනාධාරය 15ක් කියලා තියෙනවා. අපි ගණන් හැදුව විදිහට QD සමානයි QS QD වලට එනවා 300 ඍණ 3යි PB මෙතන ඍණ 30 දාන 2යි PS අපි දන්නවා සහනාධාරය දුන්නාට පස්සේ PB PS වලට එකතු කරන්න බැහැ. ඒ නිසා අපි ලියන මෙහෙම ඍණ 3යි PB සමානයි ඍණ 30 දාන 2යි PB දාන S කියන්නේ subsidies සහනාධාර කියන අදහස. එතකොට කවුරු හරි කෙනෙක් දැන් මේ රෙකෝඩින් එක බලනවා නම් තියරි වලට හිටපු නැති කෙනෙක් වහාම ගෲප් එකේ තවත් අයෙකුට කතා කරලා ඊට අදාළ නෝට්ස් ගෙන්නව ගන්න. පිරුවේ පාඩම විතරයි YouTube එකේ තියෙන්නේ. මේ පාඩම් ටික නෑ. දැන් අපි මේ S වෙනුවට ගලපනවා රුපියල් 15. රුපියල් 15. ගලපුවට පස්සේ අපිට එනවා 300 ඍණ 3යි PB සමානයි ඍණ 30 දාන 2යි PB දෙවරක් 15 30යි. මේ 30ට මේ 30 කැපුණා
මෙතන 300 විතරයි ඉතුරු මේ පැත්තේ පහයි PB මේක එනවත් එක්කම අන්තිම PB කියන්නේ 300 පහෙන් බෙදුවම 60යි මම එක සැරේට ලියුවා ඒ පියවරක් අතෑරියා කියලා ගැටලුවක් නැහැ 300 පහෙන් බෙදුවොත් තමයි 60 එන්නේ PB සමානයි 60 නම් 9 Q වගේ 9 සමතුලිතතාවයෙන් අපි ලියනවා QD සමානයි 300 ඍණ 3යි PB 300 ඍණ 3යි 60 120යි 120ක් අඩු කරාම කීයද එන්නේ 60 sorry 3 ක් 60 180යි 300න් 160ක් අඩු කරාට පස්සේ 120යි එතකොට මෙතින්දී එන්න මේ සූත්‍ර ගොඩනැගෙන ආකාරවම කියා දෙන්න යන්නේ නැහැ එහෙම වුණොත් නැවත මේ පාඩම සාකච්ඡා කිරීමක් හා සමානයි මම මේ කරන්නේ ඔයාලා තියරි ටික පාඩම් කරගෙන ආවට පස්සේ ඒ තියරි වලින් අපිට විභාග ප්‍රශ්න කොහොමද ලියන්නේ කියන එක තමයි මෙතනින් මගේ උත්සාහය. ඒ නිසා මේක මෙතන ගැලපීම මේ PB ධන S කියන ගැලපීම වඩා වැදගත්. ඒ පාඩම් කොටසට හිටියේ නැති කෙනෙක් අර මම කිව්වා වගේ නෝට් එකේ යාළුවෙකුන් අරගෙන බලන්න. එහෙම යාළුවෙක් නැත්නම් ගෲප් එකේ යාළුවෙක් හදාගන්න. ජූලි ගෲප් එක ජූලි පේජ් ගෲප් එක මම හදලා තියෙන්නේ ඔයාලට සියලු ගෲප් හදන්නේ ඔයාලට එකිනෙකාට අදහස් වමාරු කරගන්න පුළුවන් විදිහට. මේ මැසේජ් ඕන කෙනෙකුට දාන්න පුළුවන් විදිහට තමයි මම දාන්නේ. ඒතර මේක හදාගන්න. දැන් බලන්න හරිනේ. කලින් 66 තිබිච්ච එක දැන් 60ක් වෙනවා. සාමාන්‍යයෙන් පස්සේ මිල අඩු වෙනවා. 102ක් ප්‍රමාණය 120ක් වැඩි වෙනවා. දැන් ඊළඟ කොටස සාහනාධාරයේ ප්‍රතිලාභ පාරිභෝගිකයා නිෂ්පාදක අතර බෙදලා යන ආකාරය. එතකොට අපි දැනගන්න ඕනේ මෙන්න මේ ඈයන් එවැනි අවස්ථාවකදී මම මේකත් මකන මෙතන ඉල්ලුම් සමීකරණයයි සැපයුම් සමීකරණය තියෙන නිසා මේක මැකුවා. ඔයාලා ගණන් තියෙනවනේ. අපි ඈයන් කොටසට කරන්න ඕන එකම දේ තමයි කටුවට ප්‍රස්තාරය ගන්න ඕනේ. මේ එතකොට සියලු ප්‍රශ්න වලට විසඳුම ඒ තුල තියෙනවා. මේ බලන්න 300 රිය 3යි එහෙනම් මෙතන 300යි අපි වැන්දා 3ෙන් බෙදුවා මෙතන 100යි ඔන්න ඉල්ලුම් වක්‍රය යන්දා D අතර ඍණ 30යි මෙතන ඍණ 30යි දෙකෙන් බෙදුවට පස්සේ මෙතන 15යි මෙන්න සැපයුම් වක්‍රය යන්දා අපි දන්නවා මෙතන ආවා කීයද 66යි මෙතන කීයද 102යි සාහනාධාරයක් දෙනකොට සාහනාධාරයෙන් පස්සේ සැපයුම් සමීකරණය තමයි මේ තියෙන්නේ මේ තියෙන්නේ ඇත්තම සාහනාධාරය ගැලපුවට පස්සේ 30ට 30 කැපුණාම සැපයුම් සමීකරණය වෙන්නේ 2යි PB මේක විතරයි කියන්නේ මූල ලක්ෂණය යන්නේ සාහනාධාරයෙන් පස්සේ සැපයුම් සමීකරණය සාහනාධාරයට පෙර සැපයුම් සමීකරණයේ ඍණ 30 දාලා 2යි PB කියලා කියන්නේ 2යි PS කියන්නේ ඍණ 30 දාලා 2යි PS කියන්නේ සහනාධාරයට පෙර සැපයුම් වක්‍රය. මෙන්න මේ වක්‍රයට සම්බන්ධයි. සහනාධාරය ගැලපුවට පස්සේ සුළු වෙලා ඇවිල්ලා මෙන්න මෙතන අතර වෙන්නේ කීයද? 30ට 30 කැපුවා 2යි PB විතරයි. ඒ කියන්නේ මූල ලක්ෂණය යන්නේ. මූල ලක්ෂණය නොයන්සර කමක් නැහැ. මූල ලක්ෂණය යන්නේ මෙන්න සැපයුම් වක්‍රය. S දාන S අපි මේ වගේ ගණන් හැදුවා. ඔන්න දැන් මිල කීයට අඩු වෙනවද? මිල අඩු වෙනවා කීයද? 60 දක්වා. ප්‍රමාණය කීය දක්වා වැඩි වෙනවද 120 දක්වා 102 120 දක්වා ඊට පස්සේ මේ පැත්තට අපි ගිහිල්ලා මෙන්න මේ ආකාරයෙන් ගියාම 66 තිබිච්ච එක 60 වෙනකොට 6යි අඩු වුනේ එහෙනම් උඩට තව කීයක් ඉතුරු වෙනවද රුපියල් 15 9ක් ඉතුරු වෙනවා මෙතන 75ක් වෙනවා දැන් බලන්න මෙන්න එක සාහනාධාරය S නම් S කීයද රුපියල් 15යි 15යි සිරස්තුල 15යි මෙතන S සමානයි 15යි මේ මිල අඩුනේ 6 කිනු ඉතිරි රුපියල් 9 කාටද නිෂ්පාදකයට එහෙනම් මෙන්න මුළු ප්‍රතිලාභ මේක අහිමි වෙන සුබ සාධනේ මෙන්න මේ ත්‍රිපීසියම මෙන්න මේ ටික පාරිභෝගිකයට හිමි වෙන ප්‍රතිලාභ
පාරිභෝගිකයාට හිමිවන ප්‍රතිලාභ. පාරිභෝගිකයාට හිමිවන ප්‍රතිලාභ මෙන්න මේ ට්‍රිපීසියම්. නිෂ්පාදකයාට හිමිවන ප්‍රතිලාභ මොනවද? මෙන්න මේ උඩ ට්‍රිපීසියම්. මේක නෑ මේක අහිමි වෙන සුබ සාධක. මෙන්න මේ ටික මම ඒ ටිකත් අඳුර කරන්න මේ විදිහට. අන්න ඒ ටික. උඩ ටික. ඒ ට්‍රිපීසියම් අපි කියනවා මේ විදිහට නිෂ්පාදකයාට හිමිවන ප්‍රතිලාභ. නිෂ්පාදකයාට හිමිවන ප්‍රතිලාභ. මම ලියන්නේ කියෝ. පස්සේ අයි එතකොට ඔයාලට තේරෙන මේ යට ත්‍රිපීසියම පාරිභෝගිකයට හිමිවන ප්‍රතිලාභ, උඩ ත්‍රිපීසියම නිෂ්පාදක හිමිවන ප්‍රතිලාභ. සමහර නෝට්ස් වල මම දැක්කා ප්‍රතිපෝෂක නෝට් වලත් සමහර අවුරුදු වල මම දැක්කා මේ ත්‍රිකෝණෙත් බෙදලා දෙනවා. ඒ ත්‍රිකෝණෙ බෙදන්න බෑ. වැරදි. මේ ත්‍රිකෝණෙ අයින් වෙන සුබ සාධක. එහෙනම් මේක අහලා තියෙන්නේ පාරිභෝගිකයට හා නිෂ්පාදකයට හිමිවන ප්‍රතිලාභ. එහෙනම් අපි ගණනය කරන මේක ඇම්ඩැටි ගණනය කරන්න පුළුවන් මේ විදිහට පාරිභෝගිකයාට හිමිවන ප්‍රතිලාභ මෙන්න මේ ත්‍රිපීසියම. ඒ ත්‍රිපීසියම වර්ගඵලය හොයන්නේ සමාන්තර පාද දෙකේ එකතුව 102යි ඉහළ පාදයේ යට පාදයේ 120යි. 102 එකතු කිරීම 120. ඒ සිරස් දුර 6යි. 6යි මිල 6ක් අඩුනේ. බෙදන දෙකෙන් ට්‍රිපීසියම් වර්ගඵලය. එතකොට මෙතන අපට එනවා 102යි 120යි 222යි. 6 දෙකෙන් බෙදුවම කීයද? 3යි. වැඩි කරාට පස්සේ 3 2 6යි 666යි පාරිභෝගිකයට අත්වන ප්‍රතිලාභ. පාරිභෝගිකයට හිමි වෙන ප්‍රතිලාභ 666යි. මෙන්න මේ ත්‍රිපීසියමේ වර්ගඵලය. ත්‍රිපීසියම වර්ගඵලය. නිෂ්පාදකයට අත්වන ප්‍රතිලාභ. නිෂ්පාදකයාට හිමි වෙන ප්‍රතිලාභ. හිමි වෙන ප්‍රතිලාභ. නිෂ්පාදකයට හිමි වෙන ප්‍රතිලාභ කියන්නේ මේ උඩ ත්‍රිපීසියම. ඒ සමාන්තර පාද දෙක. උඩ පාද 120යි. යට පාද 102යි. එකතු කළා සමාන්තර පාද දෙක එකතු කළා. සිරස් දුර 66 ඉඳලා 75 දක්වා තියෙනවා. කීයක්ද? 9ක්. 9ක්. 9ක් තියෙනවා. බෙදන දෙකෙන්. බෙදන දෙකෙන්. එහෙමනම් 120යි 102යි කියන්නේ 202යි. 222යි. 222 වැඩි කරනවා 9න් බෙදනවා දෙකෙන්. 222 දෙකෙන් බෙදුවම 111යි. 111 9න් වැඩි කරාට පස්සේ උත්තරේ 999යි. 999. 999 කාට හිමි වෙන ප්‍රතිලාභද? නිෂ්පාදකයට හිමි වෙන ප්‍රතිලාභ. ඔය සූත්‍රේ නැතුව ඔක හදන්න පුළුවන් වෙන්නේ. ඔය සූත්‍රය නැතුව හදන්න පුළුවන් වෙන්නේ ප්‍රස්ථාරය ඇඳුත් විතරයි. මම ප්‍රස්ථාරය ඇඳලා හොයන ආකාරය කියා දුන්නා. බෝඩ් එකේ ලියන හැම වචනයක්ම ලියනකොට මේ ඔන්ලයින් නිසා හැම අකුරක්ම ලියනකොට මගේ කටින් කියවිලා ලියවෙන්නේ. ඒ නිසා ඔයාලට මේ හරියට තේරෙන්නේ නැත්නම් ආයි මුලට ගිහිල්ලා රෙකෝඩින් එක බලලා ඒක තේරුම් ගන්න. හැම වචනයක්ම කියෝ ලියන්න. ඒ ඔන්ලයින් වල ක්‍රමය. මේ බලන්න. නිෂ්පාදක හිමි වෙන ප්‍රතිලාභ ඔන්න සම්පූර්ණයෙන්ම ගන්න. ඒ ඇත්තම මේව පුහුණු නොවි ඒවා 18 19 බලලා අපිට විභාග පාස් වෙන්න බෑ. හරි. තව ප්‍රශ්නයකට යනවා මම ආදර්ශ ප්‍රශ්නයකට. ආදර්ශ ප්‍රශ්නයකට යනවා. ලියන්න ප්‍රශ්නය. ලියන්න. පළවෙනි කොටස ඔයාලා ප්‍රධාන ප්‍රශ්නාංක දාන්න. ප්‍රධාන ප්‍රශ්නාංක දාන්න. පළවෙනි කොටස ප්‍රත්‍යක්ෂ වරෙන් ඍජු ප්‍රත්‍යක්ෂ වරෙන් ඍජු
පිරිවේ සහ ප්‍රත්‍යක්ෂ වරද ඍජු පිරිවේ සහ ආරෝපිත පිරිවේ අතර වෙනස දක්වන්න. ආරෝපිත පිරිවේ අතර වෙනස දක්වන්න. ඒක තමයි ඔබ බාහිර උපාධිය හැදෑරීම නිසා ඔබට දැරීමට සිදුවන ප්‍රත්‍යක්ෂ වියදම් සහ ආරෝපිත වියදම් වලට නිදසුන් දෙන්න. ප්‍රත්‍යක්ෂ වියදම් හා ආරෝපිත වියදම් වලට නිදසුන් දෙන්න. අපි සම්පූර්ණ ප්‍රශ්න ලියන්න තු ඒ කොටසට උත්තරේ ලියන්න ඉන්න. මොකද ඍජු පිරිවැය කියලා කියන්නේ? නැත්නම් ප්‍රත්‍යක්ෂ පිරිවැය කියලා කියන්නේ මොකක්ද? නිෂ්පාදන ආයතනයක් ඔයාලගේ පැවරුමක් තිබුණාද? නිෂ්පාදන ක්‍රියාවලියක් නැත්නම් සදා ආයතනය පිටතින් මිලදී ගන්න ද්‍රව්‍ය සඳහා දරන වියදම අපි කියනවා ප්‍රත්‍යක්ෂ වියදම නැත්නම් ඍජු වියදම කියනවා. තමා සතු දේවල් ආයතන හිමිකරුවන් සතු දේවල් ලබා ගැනීම අපි කියනවා ආරෝපිත පිරිවැය කියලා. අපි ඒක ලියන් ඉමු. උදාහරණ ඔයාලයි උපාධි පාඨමාලාවෙන් දෙමු. පළවෙනි රිකෑල්ල. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මම වැඩි පැහැදිලි කරන්නේ නැහැ. ඇයි? අපි ඕනවට වඩා පැහැදිලි කරා අපේ තියරිය වල. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ආයතන විසින් පිටතින් මිලදීගත් යෙදවුම් සඳහා වැය කරන මුදල් ප්‍රමාණය ප්‍රත්‍යක්ෂ වරන් තුළ ඍජු පිරිවැය වේ. ප්‍රත්‍යක්ෂ වරද ඍජු පිරිවැය වේ. ඊළඟ ඉරිකෑල්ල අර කරුණු ලියන්න අපි ඉරිකෑල්ලද දාන්නේ. ආයතනයේ හිමිකරුවන් සතු නිෂ්පාදන සම්පත් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කිරීමේදී කැපකිරීමට සිදුවන හොඳම විකල්ප භාවිතයේ වටිනාකම ආරෝපිත පිරිවැය වේ. දැන් අපි උදාහරණ ලියන්න ඕන. ඒ තමා සතු දේවල් වෙනත් දෙයක යොදලා කැප කරනවානේ. ඒ කැප කරන දාරන කැප කරන එක දැන් අපි හිතමු මම මගේ ගෙදර කාමරේ භාවිතා කරා වරපන්දාර කඩයක් වෙන්නේ. ඒ කාමරේ කුලියට දුන්නා රුපියල් 5000ක් ගන්න පුළුවන්. ඒක තමයි ආරෝපිත පිරිවැය. අපි අපේ ව්‍යාපාරයට අපේම දේවල් යොදා වෙනත් දෙයකට යොදලා ගත හැකි මුදල තමයි ආරෝපිත පිරිවැය කියලා කියන්නේ. දැන් උදාහරණ ලියන්න ඕනේ. එන ඊළඟ රූල් ලියන්න මෙහෙම. බාහිර උපාධිය ඇදෑරීමේදී දැරීමට සිදුවන ප්‍රත්‍යක්ෂ පිරිවැයට නිදසුන්. බාහිර උපාධිය හැදෑරීමේදී දැරීමට සිදුවන ප්‍රත්‍යක්ෂ පිරිවැයට නිදසුන්. කීපයක් අපි ලියමු. 1 පාඨමාලා ගාස්තු
උපකාරක පන්ති ගාස්තු ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමේ වියදම් දෙකක් තුනක් ඇති ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමේ වියදම් විශ්වවිද්‍යාලයට යාමේදී ඇතිවන ප්‍රවාහන ගාස්තු විශ්වවිද්‍යාලයට යාමේදී දැරීමට සිදුවන ප්‍රවාහන ගාස්තු හරි ඊළඟ කරුණ ලියන්න බාහිර උපාධිය හැදෑරීමේදී දැරීමට සිදුවන ආරෝපිත පිරිවැයට නිදසුන් බාහිර උපාධිය හැදෑරීමේදී දැරීමට සිදුවන ආරෝපිත පිරිවැයට නිදසුන් පළවෙනි කැලේ නැත්නම් පළවෙනි කරුණ උදාහරණය එම කාලය තුල ආදායමක් උපයා ගැනීම නැති හැකියාව හිමිවීම වෙන දෙයක් කරන්න තිබුණා. එම කාලය තුල ආදායමක් උපයා ගැනීම නැති හැකියාව හිමිවීම හැකියාව හිමිවීම තව එකක් යාළුවන් සමග විනෝද වීමට ඇති අවස්ථාව හිමිවීම දැන් ඔයාලට කල්පනා වෙන්න පුළුවන් රැකියාවක් කරන ගමන්ම බාහිර උපාධිය ආධාරණයි ඉන්නවා. ඔව් ඒ රැකියාවේ යම් කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. නැත්නම් ගෙදර කටයුතු වල කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. විවාහක අය දරුමල්ලෝ ඉන්න අය නම් දරුවන් වෙනුවෙන් කැප කරන ස්වාමි පුරුෂයා භාර්යාව වෙනුවෙන් කැප කරන්න සිදුවන නිවසියන් වෙනුවෙන් කැප කරන්න සිදුවන දේවල් කියන ඒවා කොහොම මේ බාහිර උපාධිය දැරීමේ ආරෝපිත පිළිය. එතැන් නිින්ද කැප කරන්න සිදුවන පාඩම් කරනවා. එතැමිට රෙකෝඩින් බලලා වීඩියෝස් බලලා නැත්තම් පන්ති වල සහභාගී වෙලා නිින්ද කැප කරන්න ඕනේ, ගෙදර වැඩ කැප කරන්න ඕනේ. ඒ වගේ ආර්ථික වටිනාකමක් තියෙනවා. ඒ ඔක්කොම බාහිර උපාධිය හැදෑරීමේ ආරෝපිත පිළිවෙල. ඒතර ඔයාලා කල්පනා කරන්න ඕන යම් ආකාරයකින් මේ උදාහරණ වෙනත් උදාහරණ දුන්නා. වෙනත් උදාහරණ අපි දීපු තීරණෝට්ට දීපු උදාහරණ දුන්නොත් ලකුණු දෙන්නේ නැහැ. ඉල්ලපු විදියට බාහිර උපාධිය හැදෑරීමේදී ඔයා දක්වන ඍජු පිළිවෙල. මේක තමයි අපි පාඩම අවබෝධ කරගෙනද කියලා හඳුනා ගන්න පුළුවන් අවස්ථාව. අවබෝධ කර ගන්න පුළුවන් අවස්ථාව. ඒ නිසා ඒ ඉල්ලපු දෙයින්ම දෙන්න ඕන. ඉල්ලපු දෙයින්ම දෙන්න ඕන. දෙවෙනි කොටස බලන්න. දෙවෙනි කොටස. එළියන ප්‍රශ්නේ. පූර්ණ තරංගයට අදාළ මූලික උපකල්පන හතර කවරේ? පූර්ණ තරංගයට අදාළ මූලික උපකල්පන හතර කවරේ? පූර්ණ තරංගයට අදාළ මූලික උපකල්පන හතර කවරේ? මන් තියරි කතා කරද්දී පූර්ණ තරංගකාරී වෙළඳපොළ ලක්ෂණ 6ක් 7ක් කතා කරා. ඔයාලයි ප්‍රතිපෝෂක නෝට් එකේ තිබුණා පූර්ණ තරංගකාරී වෙළඳපොළේ ලක්ෂණ 6-7ක් තිබුණා. නමුත් පූර්ණ තරංගයක් වෙන්න තිබිය යුතු මූලිකම කොන්දේසි 4ක් තියෙනවා. ඒක තමයි උපකල්පන කියලා කියන්නේ. මොකද 4? අර දීපු කරුණු 7ෙන්ම තමයි. ඒතර ඔයාලට ඒ තියරි නෝට් එකේ රවුම් කරලා ඒ කරුණු 4 ඉස්මතු කරගන්න පුළුවන්. තියරි නෝට් එකත් බලන්න. මම හිතන්නේ මේ රෙකෝඩින් එක බලද්දි තියරි නෝට් එකක් පෙන්නනවා. එහෙනම් කරුණු 4 පළවෙනි එක ලියන්න. සමජාතීය භාණ්ඩ නිෂ්පාදනය කිරීම. සමජාතීය භාණ්ඩ නිෂ්පාදනය කිරීම. ඒක පූර්ණ තරංගයේ අනිවාර්ය කොන්දේසියක්. සමජාතීය භාණ්ඩ නිෂ්පාදනය කිරීම. දෙක අලෙවිකරුවන් ඇලහිරක් නිෂ්පාදකයන් විශාල සංඛ්‍යාවක් සිටීම. අලෙවිකරුවන් වල නිෂ්පාදකයන් කියන එකක් තිබුණා නැති. අලෙවිකරුවන් තත නිෂ්පාදකයන් විශාල සංඛ්‍යාවක් සිටීම. ඊළඟ එක මම දුන්න ලොකු ඇතියක් දීලා වරන් ඇතුළේ දුන්නා පූර්ණ දැනුම. ඒ කියන්නේ ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන්ට වෙළඳපොළ පිළිබඳ පූර්ණ දැනුමක් තියෙනවා. විකුණුම් කරුවන් වැඩි මිලට විකුණන්න යන්නෙත් නැහැ. ගැනුම් කරුවන් අඩු මිලට ගන්න යන්නෙත් නැහැ. වැඩි මිලට ගන්න යන්නෙත් නැහැ. ඒ වෙළඳපොළ පිළිබඳ පූර්ණ දැනුමක් තියෙනවා. මම
කොන්දේසිය ලක්ෂණේ සිද්ධාන්තවල උගන්වද්දී ලොකු වැකියක් ලියුවා. වරායතු තුල පූර්ව දැනුම කියන්නේ. මෙතන දෙන්නේ පූර්ව දැනුම විතරයි. අපි දන්නවනේ දැනුම අපි දන්නවනේ. එහෙනම් ලියන තුන්වෙනි කොන්දේසිය පූර්ව දැනුම. පූර්ව දැනුම. නැවත මම කියන්නේ කාට හරි මම කතා කරන දේවල් පැහැදිලි වෙන්නේ නැත්නම් ඒ පැහැදිලි නොවෙන්න ප්‍රධානතම හේතුව මොකද්ද? තියරි නෝට් එක තමා සතුව නොතිබීම සහ තියරි නෝට් හොඳට පන්තියේ සහභාගී නොවීම හෝ රෙකෝඩින් වලට ඇහුම්කන් නොදී. ඒකට ඉතින් මට විසඳුමක් හෝ යාළුවොත් විසඳුමක් නැහැ. තමා විසින් මේක කරගන්න. අන්තිම කාරණ කර්මාන්තේ ප්‍රවේශ වීමට හා ඉන් ඉවත් වීමට බාධක නොතිබීම. කර්මාන්තේ ප්‍රවේශ වීමට සහ ඉන් ඉවත් වීමට බාධක නොතිබීම. කර්මාන්තේ ප්‍රවේශ වීමට හා ඉන් ඉවත් වීමට බාධක නොතිබීම. තුන්වෙනි කොටස. කරුණු හතර කිව්වා අපි. තුන්වෙනි කොටස ලියන්න මේව. ඒකක 100ක සමතුලිත නිමවුම් මට්ටමක් ඒකක 100ක සමතුලිත නිමවුම් මට්ටමක් ඒකක 100ක සමතුලිත නිමවුම් මට්ටමක් නිෂ්පාදනය කරමින් කෙටි කාලයේදී කටයුතු කරන පූර්ව තරංකාරී ආයතනයක් පහත රූප සටහන මගින් නිරූපණය වේ. මෙන්න රූප සටහන. බලන්න මම අඳින හැටි. සිරස්ක්ෂය. තිරස්ක්ෂය. ප්‍රමාණය ඒකක. මේ පැත්තේ පිරිවැය කියලා දාමු අපි. පිරිවැය රුපියල්. මේ ATC වක්‍රය. මේ ABC වක්‍රය විභාග පේපර් එකේ දෙන ඕනේ. දෙන ප්‍රස්තාව තමයි මම මේ දෙන්නේ. මේ MC වක්‍රය විභාග පේපර් එකේ දීලා ප්‍රශ්න අහන්නේ. මෙතන 60යි ඔතන 100යි. 100ක් නිපදවනවා. මෙතෙන්දී ATC කැපෙනකොට බලන්න ATC අවමේ නෙවෙයි උඩින් කැපෙන්නේ. මෙතන 40යි. මේ AVC කැපෙනකොට මෙතන 30යි. මෙතනත් අපි අමාරුවේ දාන්න දීලා තියෙනවා 80යි. ඔන්න ප්‍රස්තාව සටහන. මෙතන මේ අවමේ නෙවෙයි හොදේ. මේ අවමේ නෙවෙයි මෙතන. මේ උඩින් තියෙන්නේ. අර මං කිව්වා වගේ මේ කඩේරිය ඇඳලා අඳින්න බෑ. ADC අඳින්න, ABC අඳින්න, මේ මූලධර්ම න්‍යායාත්මක කොටස් ඒ විදිහට තියෙන්න ඕන. MC අඳින්න ඇඳලා 60ේදී 100යි, 40ේදී 100 සාමාන්‍ය පිරිවැය, 30ේදී විචල්්‍ය පිරිවැය මෙතනත් පෙන්නලා තියෙනවා. යටින් මෙහෙම ලියන්න. සමතුලිත නිමවුමේදී පහත් සඳන්දය ගණනය කරන්න. සමතුලිත නිමවුමේදී පහත් සඳන්දය ගණනය කරන්න. සමතුලිත නිමවුමේදී පහත් සඳන්දය ගණනය කරන්න. සමතුලිත නිමවුම 100නේ. 100 කියලා තියෙනවා. පහත් සඳන්දය ගණනය කරන්න. සිම්පල් ඒ කොටස අංක කරලා තියෙන්නේ ඒ අකුරේ. සිම්පල්
ආයතන ලබන මුළු අය භාරය. ආයතන ලබන මුළු අය භාරය. simple B ආයතනයේ මුළු පිරිවැය. ආයතනයේ මුළු පිරිවැය. simple C ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය. ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය. අපි පාස් පේපර් එකක් 2017 හෝ 16ක් අපි හදුවා මේ ප්‍රශ්නය. ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය. simple D ආයතනයේ මුළු ආර්ථික ලාභය හෝ පාඩුව. ආයතනයේ මුළු ආර්ථික ලාභය හෝ පාඩුව. මේ බලන්න. A මම මෙතන භාවිත කරන A හදන්න. A මුළු අය භාරය. සමානයි මිල වැඩි කිරීම ප්‍රමාණය. මේකේ මිල 60යි ප්‍රමාණය 100යි. රුපියල් 6000 වෙලා 6000. B මුළු පිරිවැය. මුළු පිරිවැය. අපි දන්නවා මේ 100ට අදාළ සාමාන්‍ය පිරිවැය තමයි මේ ATC. මම දානවා ATC. වැඩි කරනවා Q වලින්. ATC 40යි. වැඩි කරනවා C යෙන්. රුපියල් 4000යි. මීට අමාරු ප්‍රශ්නයක් අපි පාස් පේපර් එකේ කතා කරා. මේ තවත් ප්‍රශ්නයක් කතා කරා. දැන් අපිට අහලා තියෙන්නේ මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය. සාමාන්‍ය ස්ථාවර පිරිවැය AFC එක වැඩි කරන්න ඕන Q වලින්. අපිට මේ වචන හුරුයි දැන්. මේ බලන්නකෝ. C දී මුළු ස්ථාවර පිරිවැය ATC 40යි. AVC 30යි. AVC එන මේ අතර තමයි මේ 10 තමයි මොකද්ද AFC. ඒ 10 තමයි AFC. ඇයි ATC කියන්නේ 100 දී ATC හමු වෙන මෙන්න මේක. AVC කියන්නේ 30. මේක AVC නම් මේක ATC නම් මේ 10 තමයි AFC වෙන්නේ. 10ව 100ක්. මෙන්න මේ පටිය ස්ථාවර පිරිවැය වෙන්නේ. 10 ඒවා 100ක්. උත්තරේ රුපියල් 1000යි. රුපියල් 1000යි. ඔයාලට මතක ඇති බලන්න පෙන්නලා පාස් පේ ප්‍රශ්න ටික බලන්න. පාස් පේ ප්‍රශ්න වලදී ඒ අර කලින් ප්‍රශ්නයක් කතා කරා අපි මේ ආකාරයෙන්. දැන් අපිට ආර්ථික ලාභය හෝ පාඩුව. ආර්ථික ලාභය හෝ පාඩුව. අය බලමු. ආර්ථික ලාභය පාඩුව. අපි දන්නවා ආර්ථික ලාභය හෝ පාඩුව කියන්නේ මුළු අයභාරයෙන් අඩු කරන මුළු පිරිවැය. මේ වචන මේ අකුරු අක්ෂර හුරු වෙලා තියෙනවා. TR කියන්නේ කීයද? 6000යි. 6000යි. TC කියන්නේ කීයද? 4000යි. ලාභය කීයද? රුපියල් 2000යි. අපි මේ දෙකම මුල් ලියු නිසා අපි දාමු ලාභය. ලාභයක ඒ ලාභය පාඩුවනේ කියලා තියෙන්නේ ලාභයක. කතා කරමු. ඒ කතා කරේ ආදර්ශ ප්‍රශ්නයක්. සමහරවිට ওই ප්‍රශ්නේ විභාගෙත් තියෙන්නේ දන්නේ නැහැ.
අපි 2012 GAකු පේපරේ වළඳුවා. ඔය සමහර අවුරුදු වල පේපර්ස් තිබුණේ නැහැ. විටින් විට තමයි පේපර්ස් තිබුණේ. 2012 පේපරේ බලමු. ප්‍රශ්නේ ලියන්න. ඔයාලා ප්‍රධානාංක දාගන්න. අයන්න. මේ ප්‍රශ්නේ පළවෙනි කොටස අයන්න. නිෂ්පාදන හැකියාව වක්‍රයක බෑවුම නිෂ්පාදන හැකියාව වක්‍රයක බෑවුම නිෂ්පාදන හැකියාව වක්‍රයක බෑවුම නිෂ්පාදන හැකියාව වක්‍රයක බෑවුම ධන ඍණ සහ ස්ථාවරාගයක් ගැනීමට ධන ඍණ සහ ස්ථාවරාගයක් ගැනීමට බලපාන තාක්ෂණික හේතු කවරේදයි පැහැදිලි කරන්න. තාක්ෂණික හේතු කවරේදයි පැහැදිලි කරන්න. තාක්ෂණික හේතු කවරේදයි පැහැදිලි කරන්න. ලකුණු 5යි. ලකුණු 5යි. මොකද්ද මේ? ධන බැවුමක් කියන්නේ මොකද්ද? නියම වක්‍රයේ මූල මේ ධන බැවුමක් කියලා කියන්නේ මෙන්න මේ. x භාණ්ඩ y භාණ්ඩ මෙන්න තමයි ධන බැවුම. ඍණ බැවුම කියන්නේ x භාණ්ඩ y භාණ්ඩ ඍණ බැවුම. ස්ථාවර බැවුම කියන්නේ x භාණ්ඩ y භාණ්ඩ ස්ථාවර බැවුම. මේකට තාක්ෂණික හේතු මොනවද? සම්පත් සමජාතීය නොවීම, තාක්ෂණය වෙනස් වීම. ඒ කියන්නේ භාණ්ඩ දෙක නිපදවන්න යොදා ගන්න සම්පත් සමජාතීය වෙන්නේ. භාණ්ඩ දෙක නිපදවන්න යොදා ගන්න තාක්ෂණය වෙනස්. තාක්ෂණය වෙනස්. අන්තිම තමයි එක් භාණ්ඩයක් නිෂ්පාදනය නොකිරීමේ උදාහරණ සම්පත් අනෙක් භාණ්ඩේ නිපදීමට ඒ ආකාරයෙන් නොගැලපී. ඇති වැඩි අවස්ථ පිළියක් පැවති. වැඩි අවස්ථ පිළිය තාක්ෂණික කරුණක් නෙවෙයි තාක්ෂණික කරුණක්. තාක්ෂණික හේතු කවරේද? ඒ තාක්ෂණය වෙනස් වීම. එන අපි ලියන්න. මේම ලියන්න. ප්‍රශ්නේ උත්තරේ. තරුණ කොටස් දාලා ලියන්න. නියම වක්‍රය ධන බැවුමක් වීමට හේතු. නියම වක්‍රය ධන බැවුමක් වීමට හේතු. නියම වක්‍රය ධන බැවුමක් වීමට හේතු. පළවෙනි විකල්ල වැඩෙන අවස්ථ ඉබරයක් පැවතීම. වැඩෙන අවස්ථ ඉබරයක් පැවතීම. දෙවෙනි විකල්ල නිෂ්පාදන සම්පත් සමජාතීය නොවීම.
නිස්පාන් සම්පත් සමජාති නොවීම තුන්වෙනි කෑල්ල තාක්ෂණය වෙනස් වීම හතර එක් භාණ්ඩ වර්ගයක් නිපදවීමට යොදා ගන්නා සම්පත් එක් භාණ්ඩ වර්ගයක් නිපදවීමට යොදා ගන්නා සම්පත් අනෙක් භාණ්ඩ වර්ගයේ නිපදවීමට ඒ ආකාරයෙන්ම නොගැලපීම අනෙක් භාණ්ඩ වර්ගයේ නිපදවීමට ඒ ආකාරයෙන්ම නොගැලපීම ඔය ධන බෑවුම කියන එක අවශ්‍ය නම් මේක ඇද ගන්න. ධන බෑවුම කියන එක පැත්තකින් ඇදලා වුණනම් පෙන්නන අපේ තීරණෝත් වල තියෙන ධන බෑවුම. ඊළඟ තරලකුණ නියම වක්‍රය ඍණ බෑවුමක් වීමට හේතු. දෙකයි ඒකේ තියෙන්නේ. ඍණ බෑවුමක් වීමට හේතු. පළවෙනි කෑල්ල හීනවන ආවස්තිබරයක් පැවතීම හීනවන ආවස්තිබරයක් පැවතීම හීනවන ආවස්තිබරයක් පැවතීම ඊළඟට නිස්පාන් සම්පත්වල මහා පරිමාණ පිරිමැසුම් වාසි පැවතීම නිස්පාන් සම්පත්වල මහා පරිමාණ පිරිමැසුම් වාසි පැවතීම ඊළඟ තර ලකුණ නියම වක්‍රය බෑවුම ස්ථාවර වීමට හේතු නියම වක්‍රයේ බෑවුම මේ ඍණ වීමට හේතුයි නියම වක්‍රයේ බෑවුම ස්ථාවර වීමට හේතු පළවෙනි කෑල්ල ස්ථාවර ආවස්තිබරයක් පැවතීම स्थावर आवस्थितिग्रह පැවතීම දෙවෙනි කෑල්ල සම්පත් සමජාතීය වීම සම්පත් සමජාතීය වීම ඊළඟ එක තාක්ෂණය වෙනස් නොවීම ඊළඟ එක එක් භාණ්ඩයක් නිෂ්පාදනය නොකිරීමෙන් මුදාහරණ සම්පත් එක් භාණ්ඩයක් නිෂ්පාදනය නොකිරීමෙන් මුදාහරණ සම්පත් අනෙක් භාණ්ඩ වර්ගයේ නිපදවීමට ඒ ආකාරයෙන්ම යෝග්‍ය වීම මම මෙහිම ඉක්මනට ප්‍රශ්න සාකච්ඡා කරද්දී කාට හරි හිතෙනවද දන්නේ වේගෙන් සාකච්ඡා කරනවා කියලා. මේ හිතලමයි සාකච්ඡා කරන්නේ. ඇත්තම මේ ප්‍රශ්න වලට උත්තර අපි තියරි වලදී ඒ ආකාරයෙන්ම කතා කරා. තියරි වලදී අපි හිමින් ගියා. මෙතනදී වාට අවශ්‍ය ප්‍රශ්නකට උත්තරයක් ලියන ආකාරය විතරයි. මෙතන මම න්‍යාය උගන්වන්න යන්නේ නැහැ. ඇයි මේවා ඉන්නේ කියලා අපි ඔප්පු කරලා පෙන්නුවා. අපි මෙතන ඒවන YouTube එකේ ඇති හොයාගන්නවාට නැතුව අපි මේ ගැඹුරින් සාකච්ඡා කරන්නේ කොහොමද ප්‍රශ්න උත්තර ලියන්නේ කියන එක තමයි මෙතන කතා කරන්නේ. දෙවෙනි කොටස ආයන අර කොටස හරි නියම වක්‍රයක් ධන බෑවුම
හින බැවුමක් හා ස්ථාවර බැවුමක් ගැනීමට හේතු. ඒ තාක්ෂණික හේතු කියනකොට තාක්ෂණික විතරක් නෙවෙයි සියලු දේවල් කියනවා. ආයන්න. හිඟකම පිළිබඳ ප්‍රශ්නය පිළිබිඹුවන්නේ හිඟකම පිළිබඳ ප්‍රශ්නය පිළිබිඹුවන්නේ නිස්පාදන හැකියාවක්ේ කවර ලක්ෂයක් තුලින්ද නිස්පාදන හැකියාවක්ේ කවර ලක්ෂයක් තුලින්ද හිඟකම පිළිබඳ ප්‍රශ්නය පිළිබිඹුවන්නේ නිස්පාදන හැකියාවක්ේ කවර ලක්ෂයක් තුලින්ද අපි මේ ප්‍රශ්නේ උත්තර ලියද්දී හිඟකම කියන සංකල්පය පැහැදිලි කරන්න ඕන. හිඟකම සංකල්පය පැහැදිලි කළා තමයි මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕනේ. අපි දන්නවා හිඟකම පෙන්වු කරන්නේ නියම වක්‍රයට පිටත ලක්ෂයකින්. මේ බලන්න. වක්‍රය හැදී ප්‍රශ්නයක් නෑ. මේක ප්‍රාග්ධන බාන්න. මේ පාරිභෝග බාන්න. මෙතින්දී x බාන්න y බාන්න ගත්තක් කමක් නැහැ. වක්‍රයේ මූල ලක්ෂයට අවතල උත්තර සරල රේඛ ගණන් කමක් නැහැ. පිටත ලක්ෂයක් පෙන්වන්න මම ඒ කියලා පෙන්නන්නේ. හිඟකම. ඇත්තම හිඟකම කියන්නේ අපිට තියෙන සම්පත් ප්‍රමාණයයි අපේ උවමනාව අතර තියෙන දුර. මට මෙච්චර ඕන. මේ ලක්ෂයෙන් ගත්තොත් ප්‍රාග්ධන බාන්න මෙච්චරයි පාරිභෝග බාන්න මෙච්චරයි. නමුත් මට හැකියාව තියෙන මෙච්චරයි. එහෙනම් අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් වල ඇති සීමිත බව හිඟකම ලෙස හඳුන්වනවා. අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් වල ඇති සීමිත බව හිඟකම ලෙස හඳුන්වනවා. එය නියම වක්‍රයට පිටත ලක්ෂණය පෙන්වන්න ගන්න. පොඩි උත්තරයයි ලකුණු 5යි. එහෙනම් මෙහෙම ලියන්නේ. අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් වල ඇති සීමිත බව සම්පත් වල ඇති සීමිත බව සම්පත් වල ඇති සීමිත බව හිඟකම යන්නේ අදහස් කරයි. හිඟකම යන්නේ අදහස් කරයි. හිඟකම යන්නේ අදහස් කරයි. එය නියම වක්‍රයට පිටතින් දැක්වෙන ලක්ෂයකින් පෙන්වු කරා. මේකයි හිඟකම. පාරිභෝග බාන්න ප්‍රාග්ධන බාන්න ඒ හිඟකම කියලා පෙන්නනවා. මේකයි.
හරි. එයන් ඊළඟ කොටස. එයන් සෑම පුද්ගලෙක්ම අර පිරිමැස්මෙන් කටයුතු කරන්නේ නම් හිඟකම පිළිබඳ ප්‍රශ්නය විසඳාගත හැකි වනු ඇත. ඔබ ඒටි තියෙන්නේ කම ඇතුළේ තියෙන්නේ ඔබ මෙම ප්‍රකාශයට එකඟ වන්නේද හේතු පැහැදිලි කරන්න. ඒ කියන්නේ මේ බලන්නකො. සෑම පුද්ගලයෙක්ම අර පිරිමැස්මෙන් කටයුතු කරන්නේ නම් හිඟකම් පිළිබඳ ප්‍රශ්නය විසඳාගත හැකි වුණු නැත. නෑ. ඉතින් කොහොමද? හිඟකම කියන්නේ විශ්ව සත්‍යයක්. මේ විශ්වයේ ලෝකේ තියෙන දෙයක්. හිඟකම යනු අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව සම්පත්තියට සීමිත බව. අර පිරිමැස්මෙන් කටයුතු කිරීම තුළ හිඟකම ප්‍රශ්නයට විසඳුම් නොලැබෙන අතර හිඟ සම්පත් ප්‍රමාණය අවශ්‍ය පරිදි කළමනාකරණය කරගත හැකියි. එච්චර කියන්නේ. රටේ දැන් බලන්න අර පිරිමැස්මෙන් කටයුතු කිරීම තුළ ලංකාවට එන කණිත් තෙල් ටික අර පිරිමැස්මෙන් කටයුතු කිරීම තුළ අපට කළමනාකරණය කරගන්න පුළුවන්. වෙනදට වඩා අපි තෙල් භාවිත කරන්නේ නැතුව කෙටි දුර පයින් ගිහිල්ලා පාපැදීන් කෙටි දුර ගිහිල්ලා අපිට ඒක ඩොලර් ඉතුරු කරගන්න පුළුවන්. දැන් අපිට තේරෙනවා අපි නිකරුණේ ආසන්න තියෙන කඩේට මෝටර් සයිකලෙන් යනවනම් අපි කන්දක් පල්ලෙහාට බහිනවා නම් ස්ටාර්ට් කරගෙන සමහරට අපි ඩොලර් විනාශ කරලා තියෙනවා. මෙහෙම කියනකොට තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ රටේ ආර්ථික තීරණ ගන්න මහයුන් නේද මේ විනාශය ඇති කරේ කියලා. ඔව් ඒක වෙන්න පුළුවන්. නමුත් අපි බලන්න අපි අපේ පැත්තේ අනිත් අයට ඇඟිලි දික් කර අපි හැම වෙලාවටම ඉඳලා හරියන්නේ නැහැ. අපි කොච්චර පෙට්‍රනාක්ස් කරන්නේ නැද්ද? සමහරට විනාඩි 20 30 අපි වාහන අතර කරගෙන අපේ මිත්‍රයින්ට කතා කරනවා. නතර කළා තවකේ කඩේට ගිහිල්ලා එනකන් ඉන්නේ. අනවශ්‍යයෙන් ඒ අව යන්න ඕන ගමන් අපි වාහන වලින් යන්න පුළුවන්. සමහර විට ලෝකෙ දියුණුව කියලා පිළිගන්නා වූ රථ වාහන ගෙනල්ලා ලීටරෙන් කිලෝමීටර් 2 3 4 5 යන වාහනවල අපි ගිහිල්ලා අපි ඩොලර් ටික විනාශ කරගත්තා. අපි ප්‍රවාහන මාධ්‍ය ශ්‍රී ලාංකිකයෝ වක්කම් ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත් කරගෙන සල්ලි ගොඩක් තියෙනවා නම් සාමාන්‍ය වාහනයක යන්න ලැජ්ජයි. ඒ කියන්නේ වටිනාකම වැඩි වාහනයක යන්න අපි කටයුතු කරනවා. තමන්ගේ වත්කම් ප්‍රදර්ශනය වෙන්නේ තමා ලොක්කෙක් කියලා අන්න අය රැවටෙන්නේ හෝ මොන හරි දෙයක් වෙන්නේ වටිනාකම වැඩි වාහනකින් ගිහලා බැස්සොත් කියන ආකල්පේ වැරදි ආකල්පයක් ප්‍රයෝග තියෙනවා. කවදාවත් වෛද්‍යවරයෙක් අපි හිතමු වෛද්‍ය විද්‍යාලයට ගිහිල්ලා උසස් පෙළ සමත් කළා MBBS ඩිග්‍රී අහලා එයා සීමා වාසිකේ ඉන්න කාලේ ඩිස්පෙන්සරියක් දාලා බෙහෙත් දෙන්න බස් එකේ ඇවිල්ලා බැස්සොත් පොදු ප්‍රවාහන සේවකයෙක් ඇවිල්ලා බැස්සොත් අපේ ලෙඩු බෙහෙත් ගන්න යන්නේ නැහැ. ඒක මදිකම. වෛද්‍යවරයා එන රථය විශාල නම් වටිනාකම වැඩි නම් සමහර විට අපි එතෙන්ට යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වෛද්‍යවරයෙකුට මානසිකත්වයක් නැහැ. අර වගේ බස් රථයකින් ඇවිල්ලා පොදු ප්‍රවාහන සේවකයෙක් ඇවිල්ලා
බෙහෙත් දෙන්න ඒත් එයාගේ ආකල්ප සංවර්ධනය වල නැහැ ඒ සමාජ වැදගත්කමින් යුත් ඉහළ උපාධියක් හැදෑරුවා ඒ ඔක්කොම ඩොලර් විනාශ වෙන සිදුවෙන දේවල් එතකොට අපි දැන් අර පරිමස්යෙන් කටයුතු කරාට පස්සේ තියෙන කණිත් තෙල් ටික තියෙන ඩොලර් ටික අපිට කිසියම් ආකාරයෙන් කළමනාකරණය කරන්න පුළුවන්. නමුත් ලෝක හිඟකම කියන ප්‍රශ්නේ විසඳුමක් නෑ. හිඟකම කියන්නේ අසීමිත මිනිස් කුමනාවන සාපේක්ෂව සම්පතල සීතල. එහෙනම් මේ ප්‍රකාශය එකඟ විය නොහැක. ලියන්න. පළවෙනි කියන්නේ. මෙම ප්‍රකාශය එකඟ විය නොහැක. මෙම ප්‍රකාශය එකඟ විය නොහැක. මෙම ප්‍රකාශය එකඟ විය නොහැක. හේතුව සම්පත් හිඟකම යනු අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් වල ඇති සීමිත බව සෑම පුද්ගලයෙකුම අර පරිමස්මින් කටයුතු කිරීම තුළ සම්පත් හිඟකම ප්‍රශ්නයට විසඳුම් නොලැබෙන අතර පවතින හිඟ සම්පත් ප්‍රමාණය එකිනෙකා අතර බෙදාගෙන භාවිත කළ හැක. මම ඔයාලට තියරි වලදී කිව්වා සම්පත් හිඟකම කියන්නේ සාපේක්ෂ සංකල්පයක්. හිඟ සම්පත් කියන්නේ නිරපේක්ෂ සංකල්පයක්. හිඟ සම්පත් කියන්නේ රටේ තියෙන සම්පත් ටික. සම්පත් හිඟකම කියන්නේ වමනාවල සාපේක්ෂ ප්‍රමාණයක් නෙවෙයි. මට මතකයි තාත්තා ලොකු තාත්තා කියන වචනයක් ගත්තේ. තාත්තා ලොකුයි කියනකොට සාපේක්ෂයි. එක්ක අම්මට වඩා, එක්ක අයියට වඩා, එක්ක මට වඩා, එක්ක බාප්පට වඩා, යාළුවෙකුට වඩා. ලොකු තාත්තා කිව්වම වෙන දෙයක්. අයියා ලොකු තාත්තට වඩා වැඩිම කෙනෙක්. යා උස මිටි වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේ තමයි හිඟ සම්පත් කියන රටේ තියෙන සම්පත් ප්‍රමාණය. සම්පත් හිඟකම කියන්නේ අසීමිත උවමනාවට සාපේක්ෂ සම්පත් වල සීමිතව. අස්සට පැහැදිලි කරලා දීලා ඇති. ඊළඟ ප්‍රශ්නේ ප්‍රධාන ප්‍රශ්නේ. අයන්න. වමේ සිට දකුණට පහළට බෑවුම් වන ඉල්ලුම් වක්‍රය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි න්‍යායාත්මක හා ප්‍රත්‍යක්ෂ මූල සාධක කවරේද? මේ බලන්නකෝ මේ කියලා තියෙන්නේ ඉල්ලුම් වක්‍රයක් වමේසි දකුණට පහළට බෑවුනේ ඇයි? මෙහෙම වෙන්නේ ඇයි? ඉල්ලුම් නීතිය නිසානේ. වැඩි මිලේදී අඩුවෙන් අඩු මිලේදී වැඩියෙන් ඉල්ලුම් කරන නිසානේ ඉල්ලුම් වක්‍රයක් වමේසි දකුණට පහළට බෑවුනේ. එහෙනම් මේ අහලා තියෙන්නේ මොකද්ද? ඉල්ලුම් නීතියේ හේතු. බලන්නකෝ වමේසි දකුණට පහළට බෑවුමනේ ඉල්ලුම් වක්‍රය තහවුරු කිරීම. කියන්නේ ඉල්ලුම් නීතියේ හේතු. ඉල්ලුම් නීතියේ හේතු. කොයි හරි ලියාගත්ත කමන්නේ ඉල්ලුම් නීතියේ හේතු කියන්නේ. හේතු තුනයිනේ.
ඒ හේතු තුන බෙදන්න ඕන න්‍යායාත්මක කරුණු මොනවද? න්‍යායක් අනුව ඔප්පු කරන්න පුළුවන් කරුණු මොනවද? ප්‍රත්‍යක්ෂ මූල සාධක කියන සැබෑ ලෝ දක්වලා ලැබෙන කරුණු. න්‍යායාත්මක සාධක දෙකයි. මොකක්ද? එකක් තමයි මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිපාදනය අපි න්‍යායාත්මක ඔප්පු කරලා පෙන්නනවා. දෙක මිල වෙනස් වීමක ආදේශ ප්‍රතිපාදනය प्रत्यक्ष मूल साधक होना प्रत्यक्ष मूल साधक तुमने हीनवन आंतरिक उपयोगिता हीनवन आंतरिक उपयोगितावे ඇත්තෙම මේ අහන්නේ ඉල්ලුම් නීතියට හේතු. ඒ හේතු වල ගන්නවද? ඒ මං කියවනේ ඉල්ලුම් නීතියට හේතු අහද්දී කලින් ප්‍රශ්නයක් කතා කරා. මේ කලින් පන්තියේ. ඉල්ලුම් නීතිය සැපුම් නීතිය සමත කරන්න කිව්වා. සැපුම් නීතියේ හේතු දෙකයිනේ. සැපුම් කරුවන්ගේ ලාභයයි වැඩි වෙන ආර්ථික අවස්ථිකරයයි. ඉල්ලුම් නීතියේ හේතු තුන කිව්වා නිකම්ම කිව්වා. දැන් මේක බෙදලා පෙන්නන්න ඕන. න්‍යාය තුල උපකල්පන මත න්‍යායක් ගේන උපකල්පනයක් මත. ඉල්ලුම් නීති කියන්නේ ආදේශන ආදායම් ප්‍රතිපාද කියන්නේ ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධක නොවෙනස් තියෙද්දි මිල වැඩි වෙද්දී හෝ අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වෙනස් තමයි මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිපාදකේ හා මිල වෙනස් වීමක ආදේශ ප්‍රතිපාදකේ පැහැදිලි කරගන්න. ප්‍රත්‍යක්ෂ මූල සැබෑලෝ දකින්න පුළුවන් යම් භාගයක් දිගින් දිගටම භාවිත කරද්දී ලබන උපයෝගීතාවයේ හීන වෙන නිසා වැඩියෙන් භාවිත කරද්දී අඩු මිලක් ගෙවනවා අඩුවෙන් භාවිත කරද්දී වැඩි මිලක් ගෙවනවා. ඒ පැහැදිලි කරලා මෙතන ඉල්ලන්නේ කරුණු තුන දක්වන්න කියලා තියෙන්නේ සාධක කවරේද පැහැදිලි කරන්න කියලා නේ. එහෙනම් ලියා ගන්න උත්තරේ න්‍යායාත්මක සාධක මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිපාදකය මිල වෙනස් වීමක ආදේශ ප්‍රතිපාදක. මිල වෙනස් වීම කියන වචනේ තුනක් දෙනවා. ලකුණු දෙනවා. ප්‍රත්‍යක්ෂ මූල සාධක හීනවනාන්තික උපයෝගිතාව හීනවනාන්තික උපයෝගිතාව හරි ආයන්න ඒ ප්‍රශ්නේ ආයන්න සම්පූර්ණයෙන්ම ලියා ගන්න වෙනවා කොටස් තුනක් තියෙනවා ආයන්න සහල් සදා ඉල්ලුම සැපයුම් සිත පහක් දැක්කේ සහල් සදා ඉල්ලුම සැපයුම් සිත පහක් දැක්කේ මේ ප්‍රශ්න ටික හොඳට බලා ගන්න හේතුව මොකද දන්නවද ඔයාලගේ 20 වෙනිදා එක්සෑම් තිබුණාට පස්සේ ඔයාලා ඒ පේපරේ මම අරගෙන සමහර විට ඒ පේපරේ තියෙන පුළුවන් අපි කතා කරපු ප්‍රශ්න හොඳයි. ඒවා සාකි තියෙනවනේ මේ වීඩියෝස් තියෙනවනේ. අපි තවම දවස් 3-4 කතා කරලා තියෙනවා. ඒ රෙකෝඩින් තියෙනවා මම සුරක්ෂිතව තියාගන්න. Zoom එකකින් අයින් වුණාට මම තියාගන්න. එතකොට අපි සාකච්ඡා කරපු ප්‍රශ්න බොහෝ විට තියෙන පුළුවන්. ඒ ප්‍රශ්නේ විදිහටම තියෙනවා. ඒ නිසා මේවා හොඳට තියර නෝට් එක බලලා ලකුණු 60 ගන්න බලන්න. දැන් ගොඩක් දෙනෙක් මම දැක්කා ලකුණු 34 තියන අය හිටියා. 32 30 තියන අය. පිට් කියලා මම මෙහෙම දැම්මම සමහර අය දුකෙන් දාලා තිබුණා මට 29යි. දුක්ෙන් දෙන්නේ ලකුණු 20ක් තියනවා නම් අසයින්මන්ට් දෙකට එමුතුට උනේ. බය වෙන්න දෙන්නේ නැහැ. ඉතුරු ලකුණු ටික ගන්න පුළුවන් මේකේ. ඔයාලා කැපකිරීම මහන්සි මත ගන්න පුළුවන්. අර ප්‍රශ්නේ තියෙන්නේ මේ ෆස්ට් ඉයර් එකේදී ගොඩක් මහන්සි වුණාම අනිත් විෂයන් වලට අර එකෙක් ලකුණු දාලා තිබුණා දෙන ලකුණු දෙන ක්‍රමේ එකක් තමයි අනිත් විෂයන් වල D තියාගන්න පුළුවන් සාමාන්‍ය තුන. අපේ ඉකෝන් වලට ඒකක් දැම්ම හැටි අර D තියාගන්න පුළුවන්. ඒ ක්‍රමයෙන් දාලා තිබුණා ඔයාලගේ උපදේශ පත්‍රිකාවක දාලා තිබුණ එකක් අපේ ගෲප් එකට. අනිත් එක තමයි වැඩිපුර ඒ ගත්තොත් පන්සමාර්ථයකට යන්න පුළුවන්. පළවෙනි පන්තිය දෙවන පෙළ ඉහළ සහ දෙවන පෙළ පහළ කියලා තියෙනවා. ෆස්ට් ක්ලාස්, සෙකන්ඩ් අපර් and සෙකන්ඩ් ලෝවර් කියලා. ඒවා ලබා දෙන විශ්වවිද්‍යාල ලබා නොදී යරින්නේ නැහැ. ලියලා තිබුණ ලබා දෙන්න වෙනවා. ඒ නිසා මහන්සි වීම වටිනවා. අන්තිම සමස්ත උපාධිය තුල D2 වගේ තියාගන්න පුළුවන්. ඒ තියාගන්න පුළුවන් ඉන්නේ
ඉහළ ලකුණු ශ්‍රේණි වලින් යුක්ත විෂයන් වලට තියෙනවා. ගොඩාක් අතීතයේදී ළමයි ගොඩ ගියේ ජියෝග්‍රැෆි ඉකෝනේ වගේ විෂයන් වලට. ස්ටැටිස්ටික් වගේ විෂයන් වලින් තමයි අර ලියන ප්‍රශ්න වලට උත්තර ඔය කියන්නේ ගොඩ ගියේ. හරි අපි කිව්වේ සහල් සඳහා ඉල්ලුම් මා සැපයුම් සිත පහක් දැක්කේ. මේ QD සමානයි 240 ඍණ 3යි QS සමානයි ඍණ 40 ධන 4යි. අපි මේව භාවිතා කරා තියරි වලදී සංකල්ප පැහැදිලි කරන්න මේ සමීකරණ භාවිතා කරා. පළවෙනි කොටස ආයන්නේ පළවෙනි කොටස. රජය විසින් රුපියලක සහනාධාරයක් සහල් ලේඛයක් මත ලබා දුනහොත් වෙළඳපොළ සමතුලිතතාවයන් කවරක් වේද? මෙතන කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනට ලකුණු 4 ඒවා 3ක් 12යි. දැන් අර න්‍යායාත්මක ප්‍රත්‍යක්ෂ මූල සාධක කොට ලකුණු 3 හැදුවා. ඒ කරුණු 3 විතරනේ ඉදිරිපත් කරේ. දෙවෙනි කොටස. සානදාර ඉවත් කරනු ලැබුවොත් වෙළඳපොළ සමතුලිතතාවයන් කවරේද? දෙක සානදාර ඉවත් කරනු ලැබුවොත් වෙළඳපොළ සමතුලිතතාවයන් කවරේද? සබන අහව ප්‍රශ්න අනිත් පැත්තට අහලා තියෙන්නේ. මේ කොටස පළවෙනියට අහලා තිබුණේ. ඊළඟ කොටස පළවෙනියට අහපු කොටස දෙවෙනියට අහලා තිබුණේ. මේ අනිත් පැත්තට අහලා තියෙන්නේ. 3 සානාධාර ඉවත් කර ගැනීමේ ප්‍රතිපාක නිෂ්පාදනය හා පාරිභෝජනය මත කවර අනුපාත වලින් පතිත වනු ලබයිද? සානාධාර ඉවත් කර ගැනීමේ ප්‍රතිපාක නිෂ්පාදනය හා පාරිභෝජනය මත කවර අනුපාත වලින් පතිත වනු ලබයිද? කවර අනුපාතකින් රුපියල බෙදෙන්නේ කොහොමද? රුපියලේ වාසිය අයිමි වෙනවනේ. පළවෙනියට වාසිය දෙනවා. රුපියලක් සානාධාරයක් දෙනවා. තුනම වාසියක් අක්කනවා. රුපියල ඉවත් කළ හැටි මොකෝ වෙන්නේ? ඒ රුපියලේ වාසිය නැති වෙනවා. දෙන්න. ඒ මොන අනුපාතයද කියලා අහන්න. නම් පළවෙනි කොටස බලමු. මෙන්න පළවෙනි කොටස. පළවෙනි කොටස අහලා තියෙන්නේ සමතුලිත මිල ආ ප්‍රමාණය නෙවෙයි. රුපියල සානාධාරයෙන් පස්සේ සානාධාරයක් දුන්නා. මෙන්න 1 QD QS වලට සමාන කරා. 240 ඍණ 3යි PB සමානයි ඍණ 40 ධන 4යි PS. 240 ඍණ 3යි PB සමානයි ඍණ 40 ධන 4යි PB ධන S. S කියන්නේ මොකක්ද? සහනාධාරය. 240 ඍණ 3යි PB ඍණ 40 ධන 4යි PB ධන 1 රුපියලනේ. 240 ඍණ 3යි PB ඍණ 40 ධන 4යි PB 4 වත් 1 4 ධනනේ. සානාධාර එකතු වෙනවා වද්ද අඩු වෙනවා. PS උඩින්නේ තියෙන සානාධාර. මේ හතරෙන් මේක ගියාම 36යි. ඒ 36 මෙතෙන්ට එකතු වුණාම 276යි. මේ 3යි PB මේ පැත්තට ගෙනිච්චම 4යි PB වලට එකතු වෙලා 7යි PB. PB කියන්නේ 7න් බෙදෙන 27ට 7 ඒවා 3.
21යි. තුනයි 21යි. 6ක් ඉතුරු. 66ට 9. 7ක් 9 63යි. තව ඉතුරුයි 3ක්. 30ට 4යි 28යි. දෙකක් ඉතුරු. 20ට ආසන්න වශයෙන් 3ක් දාන්න. ආයි බලන්න හරිද කියලා. රුපියලකනේ. රුපියලක. මෙතන 1යි 4 1 4යි 30 ඍණ 40න් 4ක් ගියාම 36යි 36 මේ පැත්තට ගෙන තිබුණා 76යි 76යි 276 7න් බෙදෙනවා 27ට 7 ඒවා 3යි 21යි අයක් ඉතුරුයි 66ට 7 ඒවා 9යි 63යි 63යි 3ක් ඉතුරුයි 30ට 4යි 28යි දෙකක් ඉතුරුයි 20ට ආසන්න වශයෙන් ගන්න පුළුවන් 3ක්. එතකොට ඒ මිල වේදපොළ සමතුලිත ආගයන් කවරේද? අපි එනම් ප්‍රමාණිත හොයමු. P සමානයි 39.43 නම් Q වගේ අපි දාන මේ උඩින් QD සමානයි 240 ඍණ 3යි P 240 ඍණ 3යි මෙතෙන් දානවා 39.43 39.43 බෙදන වැඩි කරනවා 3න් 3 අර 3 9යි 3 අර 4 12න් දෙක එකක් ඉතුරුයි 3 අරක් 9 27යි 1යි 28යි දෙකක් ඉතුරුයි 3 අරක් 3 9යි 2යි 11යි 118යි දශම 2යි 9යි 240න් අඩු කරනවා 118යි දශම 2යි 9යි දශම 2යි 9යි. එතකොට අපි අඩු කරන්නේ කීයෙන්ද? 240න් 240න් අඩු කරද්දී 240න් අඩු කරා 118යි දශම 2යි 9යි. එතකොට මෙතන අපිට එනවා 29ක් කියන්නේ 71යි 71යි 9න් 8ක් 1යි 3න් 1ක් 2යි 1යි 121යි දශම 7යි 1යි 121යි දශම 7යි 1යි 121යි දශම 7යි රුපියල් නෙවෙයි ප්‍රමාණයක් ඒක නේ එක හරි ඒක හරි අපිට දැන් කියලා තියෙන ඔච්චරයි තියෙන්නේ මම ලොකු අමාරු දෙයක් නෙවෙයි ඔච්චරයි තියෙන්නේ දැන් අපිට තියෙනවා දෙවෙනි කොටස සමතුලිත නිල හා ප්‍රමාණය සානාදායට පෙන QD සමානයි hari gana hari ya dine මේ ගන්න hari ගණනේ පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා ගණනේ පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා පොඩි දෙයක් තියෙනවා අපිට ඒක හදා ගන්න වෙනවා මොකද්ද මුද්‍ර දෝෂේ
කමන්නේ හරි බලන්න දැන් අපි දෙවෙනි කොටස තියෙන්නේ සමානාධාරී ඉවත් කරනු ලැබුවොත් වෙළඳපොළ සමතුලිතතාවයන් කවරයි QD QS වලට සමාන කරනවා. එතන අපිට එනවා 240 ඍණ 3යි P ඍණ 40 ධන 4යි P මේක මේ පැත්තට ගෙනවා 280යි මේක මේ පැත්තට ගෙනවා 7යි P. එතකොට අපිට P කියන්නේ කීයද? P කියන්නේ 7න් බෙදුවම කෙලිම 40යි. 40. P සමානේ 40 නම් 40 නම් Q වගේ. මේක තමයි අපි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා හදන්නේ. ඊට පස්සේ තමයි මේක හදන්නේ. ඒ රුපියල නිසා තමයි සත ගණනවා. නැත්තම් ඉන්නේ නැහැ. රුපියල කොහොමද බෙදෙන්නේ බෑ. එතකොට මේක හොයද්දී අපි QD සමානයි 240 ඍණ 3යි P 240 ඍණ 3යි 40යි 120යි 120යි අපිට තුන්වෙනි කොටස මේ සහනාධාරය දැන් සහනාධාරය ඉවත් කරන්නේ සහනාධාරය ඉවත් කරා අපි තියෙන ප්‍රස්තාවය අඳිමු මෙන්න තුන්වෙනි එක මොකද ප්‍රස්තාවය මේ ප්‍රමාණය මේ මිල මෙතන 240 තුනෙන් බෙදුවම 80 මෙතන ඍණ 40 ඍණ 44න් බෙදුවම 10යි මේක අපි ගන්නේ සැපියුමක් මේක ඉල්ලුමක් මෙතින්දී එන්නේ පළවෙනි එක 40යි මෙතන අපට එන්නේ 120යි සානාධාරයක් දුන්නම සතුන්වක් නෙමෙයි පැත්තට විතන්නේ නෝයි S ධන S කියන මිල අඩු වෙනවා 39.43ට වෙයි 39.43ට වෙයි එතකොට අඩු වෙලා තියෙන්නේ 39.43ට අඩු වෙලා මෙතන තියෙනවා 121යි දශම ඒක අපට අවශ්‍යත් 121.71 40ට කලින් විකුණපු එක දැන් අඩු වෙලා තියෙන්නේ 757කින් 757 මේ අඩු වෙලා තියෙන්නේ 757කින් ඒ කියන්නේ පාරිභෝගිකයට 757ක වාසියක් ආවා රුපියලක් සහල් වලට සහනාධාරයක් දෙනකොට 757කින් මිල අඩු වෙනවා ඒ 757 පාරිභෝගිකයට ඇයි 40 තිබිච්ච එක දැන් 39.43 39.43 එතකොට 757කින් මිල අඩු වෙනවා ඒ 757 කාටද පාරිභෝගිකයට එහෙනම් තව 743ක් වුණා ඒ 43 අපිට මෙතන මේ ආකාරයෙන් ගත්තම 40යි 743 ඒ මේ අතරේ රුපියල තියෙන්නේ මේ අතර රුපියල තියෙනවා මේ අතර දැන් මෙතන මේ 40යි 743 මිල කලින් 40යි සමාදාන දුන්නම 39.43 39.43 කියන්නේ 757කින් මිල අඩු වෙනවා ඒ වාසිය කාටද පාරිභෝගිකයට 757ක වාසිය පාරිභෝගිකයට එද්දී නිෂ්පාදකයට 743ක වාසිය ඒ රුපියලෙන් අඩු වෙන 757යි 57යි සමාදාන ඉවත් කරේදී මොකෝ වෙන්නේ ඒකනේ කියලා තියෙන්නේ සානාධාර ඉවත් කර ගැනීම ප්‍රතිපාක නිෂ්පාදනය පාරිභෝජනය මත කවර අනුපාත පතිතවලු ඇද්ද පාරිභෝගිකයාට 757කොත් නිෂ්පාදකයාට 743කොත් අහිමි වේ ඒකනේ මෙතනින් අපි උත්තරේ ලියනවා පාරිභෝගිකයාට
පාරිභෝගිකයාට සත 57කුත් නිෂ්පාදකයාට සත 43කුත් අහිමි වේ. ඒ කලින් තිබිච්ච පාරිභෝගිකයාට සත 57කුත් නිෂ්පාදකයාට සත 43කුත් අහිමි. ඒ මේක තිබිච්ච තත්ත්වයට එනවා. මේ 40 සත 43 පල්ලයට වැටෙනවා මේක උඩට යනවා. තිබිච්ච තත්ත්වයට යනවා. අපි සාමාන්‍යයෙන් ගන්න හදන්නේ සානාධාරී වාසියනේ. ඒක සානාධාරී ඉවත් කළොත් ඇති වෙන තත්ත්වයක් අහලා තියෙනවා. සානාධාරී ඉවත් කළොත් ඇති වෙන තත්ත්වයක් අහලා තියෙනවා. හරි. මේක මම මේ ලියන හැම අකුරක්ම කියෝ ලියුවේ. කියෝ ලියුවේ. අපි අද ප්‍රශ්න පහක් සාකච්ඡා කරනවත් එක්ක මේ ප්‍රශ්න පහත් ලියා ගන්න. මේ ප්‍රශ්න පහත් ලියාගෙන නැවත ඔය ප්‍රශ්න ටික බලන්න. ගැටලු තියෙන ඒවා ගෲප් එකට යොමු කරන්න. ඔයාලගේ 20 එක්සෑම් තියෙනකොට 20ට කලින් දිනයක් අරගෙන ඔයාලත් එක්ක ගැටලු නිරාකරණය කරනවා. ඊට කලින් සමහරට හෙට වෙන්නත් පුළුවන් අනිද්දා වෙන්නත් පුළුවන් ඔයාලත් එක්ක තව ප්‍රශ්න සාකච්ඡා කරලා දවසට ප්‍රශ්න පහවත් සාකච්ඡා කරලා අපි දානවා ඒ සියලු ප්‍රශ්න කැම්පස් එක අභ්‍යන්තරින් ගෙනාපු ප්‍රශ්න සහ කැම්පස් එක අභ්‍යන්තර පේපර්ස් වල ප්‍රශ්න සහ බාහිර පේපර්ස් වල ප්‍රශ්න මේ ප්‍රශ්න බලන්න ප්‍රශ්න විතරක් බැලුවා කියලා උත්තර ලියන්න බෑ අපි දීපු තියරි පාඩම බලන්න ඒවා වැදගත් එකක් මේ විභාගයට වැදගත් අනිත් එක ඔයාලට ලබන අවුරුද්දේ පළවෙනි සෙමිස්ටරි part 1 පළවෙනි සෙමිස්ටරියේ intermediate microeconomics theory කතා කරද්දී මේ ඔක්කොම උදව් වෙනවා. මේ ඔක්කොම නැවත උදව් වෙනවා. ඒක වැදගත්. ලබන අවුරුද්දේ papers 3ක්. intermediate microeconomics theory, intermediate macroeconomics theory සහ economic statistics කරන පාඩමක් තියෙනවා. ඒ වගේ ඉතින් assignment තියෙනවා. assignment වලින් විතරක් ඉතින් ගොඩ යනවා කියන එක අපිට හිතා ගන්න බෑ. පෙරේත පාදෙන් කාට හරි අපි එහෙම කියන්නේ කැම්පස් එකේ. සාමාන්‍යයෙන් ලකුණු 35න් 40න් සීමාවෙන් යනවා කියන්නේ පෙරේත පාදෙන් ගොඩ වෙනවා. ඉතින් පෙරේත පාදෙන් ගොඩ වෙන්න ගියාම මොකෝ වෙන්නේ? සියලු විෂයන් පෙරේත පාදෙන් ගොඩ වෙන්න ගියාම එක පේපර් එකක් පෙල්ලුවම මොකෝ වෙන්නේ? රිපීට් කර කර ඉන්නවා. ඒ නිසා සමහර විෂයන් වල එහෙම සීමාවෙන් පාස් වුණා මේ ලකුණු ගන්න පුළුවන් අපේ වගේ විෂයන් වලදී ඉස්සරහට යන්න. නැතික දෙවෙනි සෙමිස්ටරේ ඊළඟ සෙමිස්ටරේ තියෙන්නේ මුදල්, බැංකු, මිල මට්ටම්, ජාතික ගිණුම්, සාර්වත්‍රික සමතුලිතය, විනිමය අනුපාතය, ගෙවුම් ශේෂය, උද්ධමනය වගේ පාඩම් ටිකක් තියෙනවා. ඒකේ ප්‍රස්තාර මොකුත් නැහැ. නමුත් ඉගෙන ගත යුතු ගැඹුරු සංකල්ප ටිකක් තියෙනවා. ඒ හේතුව ඒ සංකල්ප වල ඉදිරි පියවරක් තමයි second year එකේදී intermediate macroeconomic theory කියලා කතා කරනවා. ඒ දෙකටම වෙනස් පැත්තක් කතා කරනවා economic statistics කියලා. papers 3ක් මම දන්නේ නැහැ සිලබස් එකේ දාලා. අපි මනම් විදුලිය තව මොහොතකදී ඉසන්දිනවා. ඒ නිසා අපි මේ ගානේ අද නතර කරමු. හෙට අනිද්දා බලන්න හැම වෙලාවට WhatsApp group එක බලන්න. දවස් 2-3කින් සමහරට ඉවත් වෙන්න පුළුවන්. WhatsApp group ඒ කියන්නේ Zoom එකේ recording වැඩි වෙනකොට AI ඉවත් කරනවා. ඒ නිසා හැකි දුටු විගස ලියන්න. හරි. ආයිබෝන්.